කොහොමද යාළුවෝ හැමෝටම අද අපි හමුවන්නේ ආරම්භක ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ 21 වන වීඩියෝ සමගයි. මෙම කොටසේදී අද අපි විශේෂයෙන් 555 timer integrator circuit එක ගැන කතා කරනවා. එහෙම නැත්නම් 555 IC එක ඒකාබද්ධ පරිපථය ගැන අපි කතා කරනවා. IC කියන්නේ ඒකාබද්ධ පරිපථය. එහෙම නැත්නම් integrator circuit සඳහා කෙටි වචනයයි. අපි පාඩම් මාලාව තුළදී මින් ඉදිරියට මේ උපාංගය ගැන කතා කරද්දී අපි IC යන කෙටි නාමය භාවිත කරමු. ඒ ඊට කුඩා අර්ධ සන්නායක ද්‍රව්‍යයක් තුළ ඇසුරුම් කළ ඊට කුඩා පරිපථයක්. මෙම 555 timer IC එක මත එම IC එක පිළිබඳ කුඩාවට යම් තොරතුරු සටහන් කරලා තියෙනවා ඔබට පේනවා. මෙහි ඔබට 555 IC වර්ග දෙකක් පේනවා. මෙය DIP නැත්නම් dual inline packaging හෙවත් ද්විත්වපේලී ඇසුරුම් සහිත ඒකාබද්ධ පරිපථයක්. මෙහි ඇති මෙම පින් හරහා මෙම IC එක ඉතා පහසුවෙන් ඔබට බ්‍රෙඩ්බෝඩ් එකට සවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙහි දැක්වෙන අනෙක් IC එක surface mount packaging හෙවත් මතු පිට සවි කිරීම ඇසුරුම් ලෙස හැඳින්වෙනවා. මෙම surface mount packaging නැත්නම් SMP IC වල පින් කුඩාවට සකස් කර ඇති අතර සාමාන්‍යයෙන් නිෂ්පාදන මට්ටමින් බහුලව නිපදවන වන පරිපථ සඳහා විශේෂයෙන් ප්‍රොටෝටයිප් සඳහා වැඩි වශයෙන් භාවිත කරනවා. මේ නිසා ඔබ මිලදී ගන්න ඕනෑම IC එකක් මෙවැනි දිගු පින් සහිත DIP IC විය යුතුයි. මොකද බ්‍රෙඩ්බෝඩ් එක සමග භාවිතයේදී මෙන්ම පරිපථ නිර්මාණයේදීද ඒවා භාවිතය වඩාත් පහසු නිසා IC භාවිතයෙන් විවිධාකාර වූ කාර්යයන් ගණනාවක් කළ හැකියි. මෙම පාඩම් මාලාව සමග ඉදිරියට යන විට අපි ඒවායින් බොහෝමයක් ගැන සාකච්ඡා කරනවා. ඔබ ඉලෙක්ට්‍රොනික හැදෑරීමේදී මුලින්ම අධ්‍යයනය කළ යුතු IC එකක් තමයි IC අතර වඩාත් ජනප්‍රිය 555 timer IC එක. මෙම IC එක වසර ගණනාවක් තිස්සේ භාවිත වන අතර ඒට විවිධාකාර භාවිතයන් තියෙනවා. නමුත් අද මේ පාඩමේදී අපි ඒ භාවිත කරන්නේ පෙර වීඩියෝ පාඩමේදී මෙන් දෝලන පරිපථයක් සෑදීම සඳහායි. කොහොම වුණත් අපි පහුගිය වතාවේදී සෑදු පරිපථයට සාපේක්ෂව මේ වඩාත් හොඳ පාලනයක් සහිත නිවැරදි හා ස්ථාවර පරිපථයක්. දැන් මෙහි මා සතු ඇති 555 timer IC එකේ ඔබට පේනවා පින් 8ක් ඇති ආකාරය. සියලුම IC වල ඇති පින් අංකණය කර ඇති අතර ඒවා ඉහළ පින් එකෙන් පටන්ගෙන වාමාර්ථව අංකණය කර තියෙනවා. මේ පළමු පින් එක ඔබට ලේසියෙන්ම හඳුනාගත හැකියි. මොකද සෑම IC එකකම සාමාන්‍යයෙන් කුඩා සිදුරක් අංක 1 පින් එක ආසන්නයේ තියෙනවා. ඒ IC එකේ ඉහළ වම් පසින් පිටලා තියෙනවා. ඇතැම් විට එවැනි කුඩා සිදුරක් නැතත් ඔබට පේනවා මෙහි ඉහළ කොටසේ කුඩා වක්‍ර කොටසක් ඇති ආකාරය. එමගින් IC එකේ ඉහළ පැත්ත පෙන්눔 කරන අතර එහි ඉහළ වම් පස පළමු පින් එක අංක 1 පින් එක විය යුතුයි කියලා අපි දන්නවා. ඇතැම් IC වල මෙම සිදුර සහ වක්‍රය දෙකම ඇති අතර ඇතැම් IC වල ඇත්තේ එක් සලකුණක් පමණයි. ඒ වගේම මම කිව්වා IC එකක පින් වාමාවර්තව අංකණය කරලා තියෙනවා කියලා. 555 timer එකදී පින් අංක 1 ground එකට නොහොත් ඔබේ බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ වෙනවා. තවද පින් අංක 8 VCC වලට නොහොත් ඔබේ බැටරියේ ධනාත්මක පර්යන්තයට සම්බන්ධ වෙනවා. දැන් අනිකුත් බොහෝ IC වල පහළ වම් කෙළවර සාමාන්‍යයෙන් ඔබේ ground pin එක වන අතර ඉහළ දකුණු pin එක සාමාන්‍යයෙන් VCC නැතහොත් ධන පර්යන්තයේ pin එක වෙනවා. නමුත් අත් වශයෙන්ම සියලු IC එකිනෙකට වෙනස් බැවින් IC සඳහා වූ data sheet එකක් නැත්නම් දත්ත පත්‍රිකාවක් ඔබ සතුව තිබීම ඊටම වැදගත් වන අතර එමගින් පින් වලින් අදහස් කරන්නේ කුමක්ද යන්න සහ ඒවා සම්බන්ධ කළ යුත්තේ කුමකටද යන්න දැන ගැනීම පහසු වෙනවා. උදාහරණයක් ලෙස ඔබ හම්බෙන් VCC සහ ground මාරුවට සම්බන්ධ කළොත් ඔබේ IC එකට හානි සිදු විය හැකියි. දැන් මම මේ 555 timer එක යොදාගෙන පරිපථයක් සඳහා ක්‍රමානුරූපය ඇඳලා ඊට පස්සේ පරිපථය හදලා ඒක වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරමින් 555 timer එක වැඩ කරන ආකාරය ගැන ඉතා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නයි සූදානම් වෙන්නේ. දැන් අපි අද 555 timer එක නැත්නම් 555 timer එක භාවිතා කිරීමට යන්නේ A-stable mode එක හරහායි. 555 timer මාදිලි 3කින් නැත්නම් mode 3කින් භාවිතා කළ හැකියි. ඒ තමයි A-stable mode එක, monostable mode එක, bistable mode එක යන mode 3. එබැවින් අපි 555 timer එක A-stable mode එක හරහා ක්‍රියාත්මක කරන පරිපථයක් සෑදීමටයි මේ සූදානම් වෙන්නේ. එයින් අදහස් කරන්නේ output pin එක නියත චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වීමයි. එබැවින් ඇත්ත වශයෙන්ම මේ ඇති output pin එක හරහා තමයි දෝලණය වීම සිදුවන්නේ. ඒ සුළු මොහොතක් ක්‍රියාවිරහිතව නැවත සුළු මොහොතක් ක්‍රියාත්මක වීම නැවත නැවතත් මෙම තරංග රටාවක් ආකාරයට සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම මෙය පසුගිය වීඩියෝ පාඩමේ අප විසින් සාදන ලද දෝලන පරිපථය මෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයෙන් අපට මොනොස්ටේබල්, බයිස්ටේබල් යන මෝඩ් වලින්ද පරිපථ ගොඩනැගිය හැකි. නමුත් අද අපි කතා කරන්න යන්නේ ස්ටේබල් මෝඩ් එක හරහා ගොඩනගන දෝලන පරිපථ ගැන පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙය පෙර පාඩමේදී සෑදූ දෝලන පරිපථයට වඩා හොඳ
ඒ වගේම වඩා නිවැරදි හා ස්ථාවර එකක්. දැන් අපි පරිපථයේ ක්‍රමානුරූපී අඳිමු. මුලින්ම අපි අපේ බැටරියෙන් පටන් ගමු. බැටරියේ ධනාග්‍රය VCC පින් එකට සම්බන්ධ කරනවා. ඒ වගේම බැටරියේ ධනාග්‍රයට ප්‍රතිරෝධකයන් දෙකක් සම්බන්ධ කරනවා. මෙම ප්‍රතිරෝධකයේ අගය ඇතුළුව මේ සම්බන්ධ කරන සියලු උපාංගවල අගයන් තව සුළු මොහොතකින් මම ඔබට ලබා දෙන්නම්. තවද එම ප්‍රතිරෝධකය සම්බන්ධ කරනවා පින් අංක 7ට නැතහොත් IC එකේ ඩිස්චාර්ජ් පින් එකට. එතෙන් සිට එම ප්‍රතිරෝධකයෙන් පසුව අපි තවත් ප්‍රතිරෝධකයක් මේ සම්බන්ධ කරනවා. මෙම ප්‍රතිරෝධකය 555 ටයිමරේ අංක 6 පින් එක වන threshold පින් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම පින් අංක 6 සිට IC එකේ දෙවන පින් අංකය වන trigger පින් එකට සම්බන්ධ කරනවා. තවද අපි පින් අංක 6ටම ධාරිත්‍රකයක්ද සම්බන්ධ කරනවා. එම ධාරිත්‍රකයේ අනිත් අග්‍රය ground පින් එකට නැත්නම් බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. මෙහි අපි ground සටහන් කිරීම මගින් බැටරියේ ඍණාග්‍රය දක්වා සම්බන්ධයක් ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පින් අංක 5න් දක්වන control voltage පින් එකටත් ධාරිත්‍රකයක් සවි කරන අතර එම ධාරිත්‍රකයත් ground පින් එකට සම්බන්ධ කරනවා. පින් අංක 4න් දක්වන reset පින් එක බැටරියේ ධනාග්‍රයට නැත්නම් VCC එක වෙත ඍජුවම සම්බන්ධ කරනවා. පෙර පරිදිම මම මෙහි VCC පමණක් ලියනවා. මොකද ඒ හරහා අපි දන්නවා ඒ කුමන අග්‍රයටද සම්බන්ධ වෙන්නේ කියලා. එමගින් VCC පින් එක දක්වා වයර් සම්බන්ධතාවයක් ඇඳීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ground පින් එක සම්බන්ධ කරනවා බැටරි ඍණාග්‍රයට. දැන් දෝලන සංඥා නිකුත් කරන පින් අංක 3න් දක්වන්නේ output පින් එක LED බල්බයක් හෝ වෙනත් උපාංගයක් සම්බන්ධ වෙනත් පරිපථයකට සම්බන්ධ කරනවා. එනවා අපිට පුළුවන් මෙහි output පින් එකට ප්‍රතිරෝධකයක් හා ඒට LED එකක් සම්බන්ධ කර එහි කෙලවර බැටරිය ඍණාග්‍රයට සම්බන්ධ කිරීමට. එමගින් අපට නිවි නිවි දැල් වෙන ආලෝකයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් මෙම පරිපථය තමයි අපිට බ්‍රෙඩ් බෝඩ් එක ආධාරයෙන් ගොඩනැගිය යුත්තේ. මේ පින් අංක 5ට සම්බන්ධ කර ඇති මෙම ධාරිත්‍රකය නැනෝෆැරඩ් එකක් තරම් වූ කුඩා ධාරිත්‍රකයක්. ඇත්තෙන්ම මෙය ඕනෑම අගයක ධාරිත්‍රකයක් විය හැකි. නමුත් බොහෝ විට ඔබට මෙහි අවශ්‍ය වන්නේ ඉතා කුඩා අගයක්. එබැවින් මෙහි නියම වටිනාකමක් ගැන වැඩි කරදර වෙන්න එපා. දැන් මෙහි ඇති අනෙක් ධාරිත්‍රකය සඳහා ඔබට පෙන්න පරිදි මම මෙහි විද්‍යුත් විච්ඡේදක ධාරිත්‍රක සංකේතයක් ඇඳ ගන්නවා. මොකද මට මෙහි තරමක් විශාල අගයක් අවශ්‍ය බැවින්. ඔබට මයික්‍රෝෆැරඩ් 100ක ධාරිත්‍රකයක් වැනි අගයක් මෙහි භාවිතා කළ හැකියි. මෙහිදී මම භාවිතා කිරීමට යන්නේ මයික්‍රෝෆැරඩ් 470ක ධාරිත්‍රකයක්. තවද මෙහි ධාරිතාවයේ අගය වැඩි වෙන තරමට ඔබේ සංඛ්‍යාතය අඩු වෙනවා. නැතහොත් මෙම ධාරිත්‍රකයේ අගය වැඩි වෙන තරමට ඔබේ LED එක නිවෙමින් දැල් වෙන වේගය අඩු වෙනවා. එබැවින් ඔබට අවශ්‍ය නම් මෙම ධාරිත්‍රකය සඳහා ඔබට විවිධ අත්හදා බැලීම් කර විවිධ අගයන් උත්සාහ කළ හැකියි. ඒ වගේම මෙහි ප්‍රතිරෝධක සඳහා මම කිලෝ ඕම් එකක ප්‍රතිරෝධක භාවිතා කරනවා. මෙහිදී ඔබට නිශ්චිත අගයන් භාවිතා කිරීමට අවශ්‍ය නැහැ. මීට වඩා ටිකක් වෙනස් අගයක් සහිත ප්‍රතිරෝධකයක් වුණත් ඔබට භාවිතා කළ හැකියි. තවද මම මෙහි වෝල්ට් 9 බැටරියක් භාවිතා කරනවා. එම නිසා මෙහි සම්බන්ධ කර ඇති LED එක දැවී නොයාම සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රතිරෝධකයක් මෙහි භාවිතා කළ යුතුයි. ඒ නිසා මම ආසන්න වශයෙන් කිලෝ ඕම් එකක ප්‍රතිරෝධකයක් මෙහි භාවිතා කරනවා. හරි. මේ විදිහට තමයි අපි අපේ පරිපථය සෑදීමට යන්නේ. දැන් අපි එය නිවැරදිව ගොඩනගමු. දැන් මම ඉහත ක්‍රමානුරූප පරිපථයේ දැක්වෙන ආකාරයට බ්‍රෙඩ් බෝඩ් එක ආධාරයෙන් එම පරිපථය මේ ආකාරයට ගොඩනගනවා. ඉන්පසුව මම ඒ ගැන ඔබට ගැඹුරින් පැහැදිලි කරන්නම්. දැන් අපි බලය සම්බන්ධ කර පරිපථය ක්‍රියාත්මක කරමු. මම මෙහි වෝල්ට් 9 බැටරියක් සම්බන්ධ කළ පසු ෂණිකව LED එක ක්‍රියාත්මක වෙනවා. සුළු මොහොතකට පසු ඒ ක්‍රියාව විරහිත වෙනවා. ඔබට පෙන්න පරිදි එය නැවත ක්‍රියාත්මක වන අතර ඒ දිගින් දිගටම නිවෙමින් දැල් වෙන බව ඔබට පේනවා. මම තව ටිකකින් ඔබට විස්තර කරනවා මෙම LED එක නිවි දැල් වෙන්නේ කෙසේද කියලා. හරි, දැන් අපි මේ සියල්ල පැහැදිලි කරගමු. මේ ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක්. මෙම 555 ටයිමරේ සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු බොහෝ කාරණා ඇති හේයින් ඒ තේරුම් ගැනීමට ටිකක් අමාරු විය හැකියි. ඒ නිසා යමක් අපැහැදිලි වුවහොත් මෙම පාඩම් මාලාව නැවත මුල සිට නරඹන්න. මොකද මේ පාඩම තේරුම් ගැනීම සඳහා අවශ්‍ය බොහෝ කරුණු පෙර පාඩම්වල ඇතුළත් වන නිසා. ඒ වගේම මට හැකි උපරිමයෙන් මේ පැහැදිලි කිරීමට උපරිම උත්සාහ දරනවා. දැන් ඔබට පේනවා මෙම 555 ටයිමරය තුල ෆ්ලිප් ෆ්ලොප් නම් දෙයක් තියෙනවා. මම එය ඇඳගෙන තියෙන්නේ ස්විච් එකක් මෙන් පෙන්න ආකාරයටවත් ඇත්ත වශයෙන්ම එය 555 ටයිමරය තුල තිබෙන භෞතික ස්විච් එකක් නෙමෙයි. නමුත් මම එය ඒ ආකාරයට ඇඳගත්තා. එය ක්‍රියා කරන ආකාරය පෙන්වීමට පහසු නිසා. එබැවින් මේ ඇතුළත සැබෑ ස්විච් එකක් නැහැ. ඊළඟට ඔබට පේනවා මෙහි තිබෙන මෙම කුඩා ත්‍රිකෝණ දෙක. එම ත්‍රිකෝණ දෙක හඳුන්වන්නේ කම්පැරටර්ස් යනුවෙන්. නමුත් අපි මෙම පාඩම් මාලාව තුළ තවමත් කම්පැරටර්ස් ගැන කතා කරලා නැහැ. මෙම 555 ටයිමරය තුළ කම්පැරටර්ස් වල ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා අපි සරලව පැහැදිලි කරගමු. මේ අපිට ඉන්පුට් දෙකක් තියෙනවා. ඉහළ ඉන්පුට් එක B ධන ඉන්පුට් එක ලෙසද පහළ ඉන්පුට් එක B ඍණ ඉන්පුට් එක ලෙසද හැඳින්වෙනවා. එවිට ත්‍රිකෝණයේ කෙළවරෙන් අපට ලැබෙනවා අවුට්පුට් සිග්නල්. ඒ වගේම මම මෙම පැහැදිලි කිරීම කරගෙන යාමට පෙර ඉදිරි පාඩම් මාලාව පුරාවටම මම භාවිතා කරන වචන දෙකක් ගැන පැහැදිලි කළ යුතුයි.
ඒ තමයි high සහ low. මම high යනුවෙන් සඳහන් කරන ඕනෑම අවස්ථාවක එයින් අදහස් කරන්නේ වෝල්ටීයතාවයක් ඇති බවයි. අපි ධනාග්‍රයට සම්බන්ධ වී ඇති අතර වයරය හරහා වෝල්ටීයතාවය යවෙනවා. එය එකට සමාන වෙනවා. එයින් අදහස් කරන්නේ අපට වෝල්ටීයතාවයක් ඇති බවයි. මම ලෝ යන වචනේ භාවිත කරන ඕනෑම අවස්ථාවක එයින් මම අදහස් කරන්නේ අපට වෝල්ටීයතාවයක් නොමැති බවයි. එනම් අපි ග්‍රවුන්ඩ් එකට සම්බන්ධයි. එහෙම නැත්නම් වෝල්ටීයතාවය ශුන්‍යයි. මේ බිඳුවට සමාන වෙනවා. ඒ අනුව හයි ලෙස සඳහන් කරන සෑම විටම ඕනෑම වයර් එකකට අපි වෝල්ටීයතාවයක් ලබා දෙන අතර ලෝ යන්නෙන් අදහස් කරන්නේ අපි එම වයරය ග්‍රවුන්ඩ් එකට සම්බන්ධව ඇති බව නැතහොත් එම වයරය හරහා වෝල්ටීයතාවයක් ගමන් නොකරන බවයි. ඉතින් මෙම පාඩම් මාලාවේ ඉදිරි කාලය පුරාවටම අපි භාවිතා කිරීමට නියමිත ඉතා වැදගත් වචන දෙකක් තමයි හයි සහ ලෝ. හයි කියන්නේ වෝල්ටීයතාවය. ලෝ කියන්නේ වෝල්ටීයතාවයක් නැහැ. එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මම මේ සමීකරණ දෙකෙන් ලියන්නේ මෙම කම්පැරටර්ස් දෙක තුල සිදුවන ක්‍රියාවලියයි. V out එක high වන විට V ධන විශාලයි V ඍණට වඩා. ඉතින් අපි මෙතනින් කියන්නේ V output signal එක high වෙන්නේ එහෙම නැත්නම් එය VCC හා සම්බන්ධ වෙන්නේ එහෙමත් නැත්නම් ධන වෝල්ටීයතාවයක් පිට කරන්නේ V ධන ඉන්පුට් එක V ඍණ ඉන්පුට් එකට වඩා වැඩි නම් පමණයි. එසේනම් V ඍණ ඉන්පුට් එකට ඇතුළු වනවාට වඩා වැඩි වෝල්ටීයතාවයක් V ධන ඉන්පුට් එක තුලට එන්නේ නම් output එක high අතර එමගින් එය අපට ධන වෝල්ටීයතාවයක් ලබා දෙනවා. කෙසේ වෙතත් මෙම පහත සමීකරණයේ ලියා ඇති පරිදි V out සමානයි low නම් V ධන කුඩයි V ඍණට වඩා. V ධන ඉන්පුට් එක V ඍණ ඉන්පුට් එකට වඩා අඩු නම් output එක low වෙනවා. නැත්නම් ground එකට සම්බන්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ තමයි කම්පැරටර් එකෙන් සිදුවන කාර්යය. හරි. දැන් මූලික පැහැදිලි කිරීම අවසන්. දැන් අපි බලමු මේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියලා. මෙහිදී අපි විසින් අවධානය යොමු කළ යුතු පළමු කරුණ නම් මේ VCC සහ ground pin සම්බන්ධ වී තිබෙන මෙම ශ්‍රේණිගතව ඇති ප්‍රතිරෝධක තුන පිළිබඳව. මෙම ප්‍රතිරෝධක කිලෝම් 5 බැගින් වන අතර ඇතමුන් පවසනවා 555 timer IC එකට නම සෑදීමට පාදක වී ඇත්තේ මෙම ප්‍රතිරෝධක තුන බව. කෙසේ වෙතත් මෙම ප්‍රතිරෝධක තුන මගින් අපි IC එකට ලබා දෙන ඉන්පුට් වෝල්ටේජ් එක බෙදීමකට ලක් වෙනවා. එහිදී මෙම A ලෙස නම් කළ කම්පැරටර් එකෙහි V ධන ඉන්පුට් එක වෙත ඉන්පුට් වෝල්ටේජ් එකෙන් 3න් එකක් අපි VCCN 3න් එකක් ගමන් කරන අතර මෙම වයරය හරහා B ලෙස නම් කළ කම්පැරටර් එකෙහි V ඍණ ඉන්පුට් එක වෙත ඉන්පුට් වෝල්ටේජ් එකෙන් 3න් දෙකක් එනම් අපේ VCCN 3න් දෙකක් ගමන් කරනවා. මෙහිදී මම වෝල්ට් 9ක බැටරියක් භාවිත කරනවා. එහිදී මම A කම්පැරටර් එක ඉන්පුට් වෝල්ටීයතාවෙන් 3න් එකක් ලබා ගන්නා නිසා මේට වෝල්ට් 3ක වෝල්ටීයතාවයක් වෝල්ට් 9 බැටරියෙන් ලැබෙනවා. ඒ වගේම B කම්පැරටර් එකේ V ඍණ ඉන්පුට් එකට මගේ වෝල්ට් 9 බැටරියෙන් 3න් දෙකක් වන වෝල්ට් 6ක් ලැබෙනවා. තවදුරටත් මම ඔබට පැහැදිලි කිරීමට ඉතිරිව තිබෙන්නේ මෙහි තිබෙන කන්ට්‍රෝල් වෝල්ටේජ් පින් එක පමණක් වන අතර ඔබට දැකිය හැකි පරිදි එය කම්පැරටර් එකේ V ඍණ ඉන්පුට් එකට සම්බන්ධ කරලා තියෙනවා. මේ කන්ට්‍රෝල් වෝල්ටේජ් පින් එක ගැන දැනට අපි කරදර විය යුතු නැහැ. මොකද ඒ බොහෝ දුරට නිරතුරුවම ග්‍රවුන්ඩ් එකට සම්බන්ධව පවතින නිසා. ඒ වගේම මෙම පින් එකට මෙම ධාරිත්‍රකය සම්බන්ධ කර තිබීමට ඇති එකම හේතුව නම් ඒ හරහා යන ඉන්පුට් වෝල්ටේජ් එක සුමට කිරීම පමණයි. ඒ ආකාරයට මෙම කම්පැරටර් එකට වෝල්ටීයතාවය හොඳින් ලැබීමට සැලැස්වීම මෙම ධාරිත්‍රකයේ මෙහි ඇති එකම හේතුව වන අතර කන්ට්‍රෝල් වෝල්ටේජ් පින් එක 555 ටයිමරයේ සංවේදීතාව සැකසීමටද උපකාරී වෙනවා. නමුත් නැවතත් ඔබට සඳහන් කරන්න කැමති කන්ට්‍රෝල් වෝල්ටේජ් පින් එක ග්‍රවුන්ඩ් එකට සම්බන්ධව පවතින නිසා ඒට ප්‍රධාන කාර්යයන් පැවරෙන්නේ නැහැ කියලා මෙම මූලික පැහැදිලි කිරීම තුළදී අපි උපකල්පනය කරමු. එසේ කිරීමෙන් මගේ මෙම පැහැදිලි කිරීමට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අපි මුලින්ම මෙම 555 ටයිමරය ක්‍රියාත්මක කළ විට කුමක්ද සිදුවෙන්නේ කියලා බලමු. මුලින්ම මම මෙහි තිබෙන ප්‍රතිරෝධ දෙක සිම්පල් A සහ B ලෙස නම් කරන අතර මෙම කැපැසිටර් එක C ලෙස නම් කරනවා පැහැදිලි කිරීමේ පහසුව සඳහා. හොඳයි. අපි VCC පින් එකේ සිට මෙම A නම් වූ ප්‍රතිරෝධය හරහා විදුලිය ගමන් කිරීම ආරම්භ වූ විට එය මෙලෙස ගමන් කර ග්‍රවුන්ඩ් එකට යනවට වඩා ඒට ගමන් කිරීමට පහසු මාර්ගයක් තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම ඩිස්චාර්ජ් පින් එක හරහා ගොස් කෙලින්ම ග්‍රවුන්ඩ් එකට යාමට තෝරා ගන්නවා. මොකද මේ ෆ්ලිප් ෆ්ලොප් ස්විච් එක ග්‍රවුන්ඩ් එකට කෙලින්ම සම්බන්ධව පවතින නිසා. එම නිසා මෙහිදී විදුලියට කිසිදු බාධාවකින් තොරව කෙලින්ම ධන පර්යන්තයේ සිට ඍණ පර්යන්තය නැත්නම් ග්‍රවුන්ඩ් එක දක්වා ගමන් කළ හැකියි. එම නිසා විදුලිය මෙතනින් මේ සම්පූර්ණ කොටස මගහැර ඊට වඩා පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගය තෝරා ගන්නවා. එවිට මෙම ග්‍රවුන්ඩ් සිග්නල් එක ට්‍රිගර් ඉන්පුට් පින් එක වෙත ගමන් කිරීම සිදු කරනවා. ඒ නිසා අපේ A නම් කම්පැරටර් එකේ V ඍණ ඉන්පුට් එකේ අගය වෝල්ට් බිඳුවක් වෙනවා. මොකද එය ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ නිසා. දැන් අපි නැවතත් කම්පැරටර් සමීකරණයේ දෙස බලමු. මේ කම්පැරටර් අවුට්පුට් එක
කුමක් වේවිද? හොඳයි. මේ V ධන ඉන්පුට් එක V ඍණ ඉන්පුට් එකට වඩා වැඩි. ඒ කියන්නේ වෝල්ට් 3 ශුන්‍ය වෝල්ටීයතාවයට වඩා වැඩි. එවිට සමීකරණය අනුව එහි අර්ථය වන්නේ කම්පැරටර් A එක හයි ලෙස ගැනෙන බවයි. එනම් කම්පැරටර් A එක වෝල්ටීයතාවය පිට කරන බවයි. එවිට A කම්පැරටර් එක හරහා වෝල්ටීයතාවයක් ලැබෙන විට ෆ්ලිප් ෆ්ලොප් එකේ ස්විචය අනිත් පැත්තට මාරු වෙනවා. එබැවින් මෙහි ඇති මෙම ස්විචය මෙතනින් පහළ කිසිදු සම්බන්ධතාවයක් නැති තැනට මාරු වෙනවා. මෙම අනිත් ස්විචය මෙතනදී ග්‍රවුන්ඩ් එකේ සිට VCC ධන පර්යන්තයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කම්පැරටර් A මගින් හයි සිග්නල් එක යවු නිසා ෆ්ලිප් ෆ්ලොප් එකේ ස්විච මාරු වීම සිදු වුණා. හරි. අපි 555 ටයිමරය ක්‍රියාත්මක කරන විට ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අපේ අවුට්පුට් එක ක්ෂණිකව සම්බන්ධ වෙනවා ධන පර්යන්තයට. එහෙම නැත්නම් අවුට්පුට් එක හයි වෙනවා. ඉතින් මේ සියල්ල සිදු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේදී නැවතත් අපි ආරම්භයට යනවා. මේදී VCC හරහා පැමිණෙන ධනාත්මක බලය මෙම ප්‍රතිරෝධකය හරහා ගමන් කරනවා. මේදී මතක තබා ගන්න ෆ්ලිප් ෆ්ලොප් ස්විචය මේ වන විට පහළට මාරු වෙලා තියෙන්නේ. ඒ කිසිවකටත් සම්බන්ධ නැහැ. එම නිසා විදුලිය තවදුරටත් ඩිස්චාර්ජ් පින් එක හරහා ගමන් කරන්නේ නැහැ. මොකද එය තවදුරටත් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ නොවන නිසා. එය කිසිවක් සමග සම්බන්ධ නැහැ. එබැවින් එයට යාමට තැනක් නැහැ. ඒ නිසා ඒ වෙනුවට එය මෙතනින් මෙම A සහ B ප්‍රතිරෝධක හරහා ගමන් කරන අතර මෙම C ධාරිත්‍රකය මෙතනින් ආරෝපණය වීමට පටන් ගන්නවා. එෙහිදී මෙම C ධාරිත්‍රකය ආරෝපණය වීමට යම් කාලයක් ගතවන බැවින් අනිවාර්යෙන්ම බලය මෙම ත්‍රෙෂෝල්ඩ් පින් එක හරහා මෙම ශුන්‍ය වෝල්ටීයතාවයක් ඇති B කම්පැරටර් එකේ V ධන ඉන්පුට් එක වෙත යනවා. ධාරිත්‍රක සහ ප්‍රතිරෝධක අගයන් මත පදනම්ව ඉතා කෙටි කාලයකට පසු V ධන ඉන්පුට් එක වෙත එන අගය වෝල්ට් 1ක් දක්වා ඉහළ යනවා. ඊට ටික වේලාවකට පසු එය වෝල්ට් 2ක් දක්වා වැඩි වෙන අතර පසු වෝල්ට් 3ක් වෙනවා. මේදී මතක තබා ගන්න V ධන ඉන්පුට් එක V ඍණ ඉන්පුට් එකට වඩා අඩුයි. එම නිසා අපේ ඉන්පුට් වෝල්ටීයතාවෙන් 3න් 2ක් වෝල්ට් 6ක් වන අතර මෙම කම්පැරටර් එකේ අවුට්පුට් එක ලෝ ලෙස පවතිනවා. කම්පැරටර් එකේ අවුට්පුට් එක ලෝ නිසා ඒ ෆ්ලිප් ෆ්ලොප් සක්‍රිය නොකරයි. එම නිසා ස්විච්යන් ඉහළට මාරු වීම සිදුවන්නේ නැහැ. එබැවින් අපි අවුට්පුට් එක වැඩි කාලයක් හයි ලෙස පවතිනවා. එය අපගේ B කම්පැරටර් එකේ V ධන ඉන්පුට් එක වෝල්ට් 6කට වඩා වැඩි වෙන තුරු එය එහි ස්ථිර වී පවතිනවා. උදාහරණයක් වශයෙන් මම මෙහි වෝල්ට් 7ක් ලෙස එම වැඩිවීම සඳහන් කරන නමුත් ඇත්ත වශයෙන්ම එය වෝල්ට් 6කට වඩා ඉතා සුළු ප්‍රමාණයකින් වැඩිවීමක් ප්‍රමාණවත්. එලෙස කම්පැරටර් B එකෙහි V ධන ඉන්පුට් හි අගය වැඩි වන පළමු මොහොතේදීම කම්පැරටර් B එක වෝල්ටේජ් එක ඒ නිකුත් කිරීම ආරම්භ කරනවා. මොකද දැන් V ධන ඉන්පුට් එකේ අගය වැඩි නිසා B කම්පැරටර් එකේ අගය හයි වෙනවා. දැන් කම්පැරටර් B එකෙන් ෆ්ලිප් ෆ්ලොප් එකට බලය ගලා යන නිසා නැවතත් ඒ ස්විචය යලිත් පහළ සිට ඉහළට මාරු වෙනවා. වෝල්ට් 6කට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබා ගැනීම සඳහා මෙම ධාරිත්‍රකය ආරෝපණය වීම නිසාත් ඒ සියල්ල සිදුවීමට කාලය ගත වූ නිසාත් අපේ අවුට්පුට් වෝල්ටේජ් යම් කාලයක් VCC එකේ හයි ලෙස පැවති අතර දැන් එය යලිත් එහි ග්‍රවුන්ඩ් සම්බන්ධතාවයට මාරු වෙනවා. ඒ නිසා දැන් අපේ අවුට්පුට් වෝල්ටේජ් එක ලෝ වෙනවා. ඉතින් දැන් මොකද වෙන්න යන්නේ? නැවතත් අපි මුලට යනවා. දැන් VCC සිට මෙම ප්‍රතිරෝධකය හරහා බලය ගලා යනවා. නමුත් දැන් එයට නැවතත් පහසු මාවත ලැබී තිබෙනවා ඩිස්චාර්ජ් පින් එක හරහා ග්‍රවුන්ඩ් එක වෙත යාමට. දැන් මෙම ධාරිත්‍රකය ඉන්පුට් වෝල්ටේජ් එකෙන් 3න් 2ක පමණ වූ ප්‍රමාණයක් එනම් වෝල්ට් 6ක් පමණ ආරෝපණය වී ඇති බැවින් ඒ විසර්ජනය වීමට පටන් ගන්නවා ට්‍රිගර් පින් එක හරහා ගොස් ඒ කම්පැරටර් එකේ V ඍණ ඉන්පුට් එක වෙත. එබැවින් V ඍණ ඉන්පුට් එකේ අගය වෝල්ට් 6කින් ආරම්භ වෙනවා. හොඳයි, මෙම අවස්ථාවේදී V ධනාගය V ඍණට වඩා අඩු බැවින් ඒ කම්පැරටර් එක ලෝ වන අතර වෝල්ටේජ් එක ගලා යන්නේ නැහැ. ඒ නිසා තාම ෆ්ලිප් ෆ්ලොප් ස්විච් එක පහළට මාරු වෙන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික එම ධාරිත්‍රකය විසර්ජනය වන විට ඒ වෝල්ට් 5ක් දක්වා අඩු වෙනවා. ඒ 7 වෝල්ට් 4ට බැස ඒ වෝල්ට් 3ටත් වඩා අඩු වූ මොහොතේදීම කම්පැරටර් A හයි වෙනවා. මෙහිදී මම පෙර පරිදිම තේරුම් ගැනීමේ පහසුව සඳහා වෝල්ට් 2ක් ලෙස සඳහන් කරනවා. නමුත් ඇත්තටම වෝල්ට් 3ට වඩා ඉතා සුළු ප්‍රමාණයක් අඩු වූ මොහොතේම කම්පැරටර් එක වෝල්ටීයතාවය නිකුත් කරනවා. දැන් V ධන ඉන්පුට් අගය V ඍණ ඉන්පුට් අගයට වඩා වැඩි නිසා කම්පැරටර් A එක හයි වෙන අතර ඒ වෝල්ටීයතාවය නිකුත් කිරීම ආරම්භ කරනවා. ඉතින් අපි සැපයුම් වෝල්ටීයතාවය 3න් 1කටත් වඩා අඩු නිසා ෆ්ලිප් ෆ්ලොප් ස්විච් නැවත වරක් පහළට මාරු වෙනවා. මෙහිදී අවුට්පුට් එක සුළු වේලාවක් ලෝ එකේ තිබුණ නිසා ඒ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධව තිබුණු අතර දැන් කම්පැරටර් එකේ වෝල්ටීයතාවය හයි නිසා ඒ නැවතත් VCC එක හා සම්බන්ධ වෙනවා. මේ චක්‍රයක් ලෙස නැවත සිදු වෙනවා. ඒ කියන්නේ නැවතත් අපේ පරිපථයේ ඩිස්චාර්ජ් පින් එක මේ මොහොතේ කිසිවක් හා සම්බන්ධ නොවන ලෙස ෆ්ලිප් ෆ්ලොප් ස්විච් පහළට මාරු වෙනවා. එබැවින් මෙම ධාරිත්‍රකය මෙතනින්ම ආරෝපණය වීමට පටන් ගන්නවා.
ඒ නැවත අපේ සැපයුම් වෝල්ටේජතාවෙන් 3න් 2කට වඩා වැඩි වන තුරු ඒ ආරෝපණය වෙනවා. ඒ සිදු විට මෙම කම්පැරටර් එක මගින් ස්විච් එක නැවත ඉහළට යාමට සලස්වනවා. මේ ආකාරයට මුළු චක්‍රයම නැවත සිදුවීමට නියමිතයි. දැන් මම හිතනවා එම පැහැදිලි කිරීම මගින් මෙම 555 ටයිමරය සමග අප වැඩ කළ ආකාරය ඔබට අවබෝධ වෙන්න ඇති කියලා. ඒ වගේම අපට පැහැදිලි කිරීමට තවත් කරුණු කිහිපයක් තිබෙනවා. පළමුවෙන් රිසෙට් පින් එක දිගටම සම්බන්ධ වෙන්නේ VCC එක සමග. මෙහිදී රිසෙට් පින් එක ලෝ වුණොත් නැත්නම් අපි ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කළහොත් එහිදී ෆ්ලිප් ෆ්ලොප් ස්විච් එක ස්වයංක්‍රීයව නැවත ඉහළට ගෙනෙනවා. ඉන්පසු රිසෙට් එක නැවත හයි වනතුරු නැත්නම් VCC හා සම්බන්ධ වනතුරු ඒ ඉහළට මාරු වී පවතින අතර ඒ නැවත 555 ටයිමරයට ක්‍රියාත්මක වීම සඳහා ඉඩ සලසනවා. ඔබට පේනවා මේ රිසෙට් ස්විච් එකට පුෂ් බටන් එකක් සම්බන්ධ කර එම බටන් එකේ අනෙක් කෙළවර ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කර ඇති ආකාරය. මෙහිදී මම පුෂ් බටන් එක එබූ විට පරිපතේ ක්‍රියා විරහිත වන අතර නැවත පුෂ් බටන් එක නිදහස් කළ විට LED එක ක්‍රියාත්මක වන ආකාරය ඔබට දැකගත හැකියි. හරි, දැන් අපි බලමු 555 ටයිමරයේ සංඛ්‍යාතය ගණනය කරන්නේ කොහොමද කියලා. හොඳයි, මෙහිදී ඒ සඳහා ඉතා නිවැරදි සමීකරණයක් තියෙනවා. මෙහිදී සංඛ්‍යාතය සමානයි 1.44 බෙදීම A ප්‍රතිරෝධකයේ ධන B ප්‍රතිරෝධකයේ දෙගුණය ගුණ කිරීම C ධාරිතාව. දැන් මෙම සමීකරණයට අපි ගොඩනැගූ පරිපතයේ අගයන් යොදා විසඳනවා. මෙහිදී ප්‍රතිරෝධක දෙකෙහි අගය කිලෝ ඕම් එක බැගින් වන අතර මගේ ධාරිත්‍රකයේ අගය මයික්‍රෝෆැරඩ් 470ක් වෙනවා. මෙහිදී ඔබ දන්නවා අපට ගණනය කිරීම වලදී භාවිතා කරන්නේ ෆැරඩ් බව. ඒ අනුව මයික්‍රෝෆැරඩ් 470 සමානයි ෆැරඩ් 0.0047ට සමාන වෙනවා. එවෙන් දැන් මම ගණනය කිරීම සිදු කළහොත් මගේ අවුට්පුට් එක දෝලණය වන සංඛ්‍යාතය මට ලැබිය යුතුයි. එනම් එය ආසන්න වශයෙන් හර්ට්ස් 1.02 වෙනවා. හර්ට්ස් හැඳින්වීම සඳහා අපි HZ යොදා ගන්නවා. එයින් අදහස් වන්නේ තත්පරයට වාර කීයක් මෙම චක්‍රය සිදුවේද යන්නයි. මම මේ විශාල ධාරිතා අගයක් භාවිත කරන නිසා අපිට මෙහි ලැබෙන්නේ සෙමින් සිදුවන දෝලනයක්. ඒ නිසා මගේ LED එක නිවි දැල්වීමට තත්පරයකට ආසන්න කාලයක් ගත වෙනවා. නමුත් අපි ධාරිත්‍රකයේ අගය හා ප්‍රතිරෝධකවල අගයන් අඩු කළහොත් අපේ සංඛ්‍යාතය වඩා වේගවත් වෙනවා. දැන් මම මෙහි මයික්‍රෝෆැරඩ් 470ක කැපැසිටර් එක එහෙම නැත්නම් ධාරිත්‍රකය ඉවත් කර ඒ වෙනුවට පරිපතයට සම්බන්ධ කරනවා මයික්‍රෝෆැරඩ් 220ක ධාරිත්‍රකයක්. මෙහිදී ඔබට පේනවා පෙරට වඩා වේගෙන් LED එක නිවි දැල්වෙන ආකාරය. ඒ නිසා ඔබත් මේ ප්‍රතිරෝධක හා ධාරිත්‍රක අගයන් වෙනස් කරමින් අත්හදා බැලීම් කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා. එමගින් ඔබේ 555 ටයිමර් එක නැත්නම් 555 ටයිමර් එක සමග ඔබට විවිධ සංඛ්‍යාත ලබා ගත හැකි වේවි. ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාටම මේ සියල්ල අද මම හොඳින් පැහැදිලි කළා කියලා. ඉතින් අදත් මගේ වීඩියෝ පාඩම සමග සම්බන්ධ වූ ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. මීළඟ වීඩියෝ සමග හමු වෙමු.